හරි. බලන්න 2012 ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න පත්තරේ 2012 ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න පත්තරේ පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක අපිට කියනවා අක්‍රමවත් හැඩයක් ඇති එහෙත් සුමට පෘෂ්ඨයක් සහිත ගලක ඝනත්වය නිවසේදී පහත සඳහන් අයිතම උපයෝගී කර සෙවීමට ශිෂ්‍යයෙක් තීරණය කරනවලු. ඍජුකෝණාශ්‍රාකාර භාජනය මිලිමීටර් පරිමාණයේ මිලිමීටර් පරිමාණයක් සහිත සෙන්ටිමීටර් 30ක කෝදුවක්. ඒ කියන්නේ අර අපි අඩි කෝදුව කියලා කියන්නේ අඩි කෝදුව. දීලා තියෙනවලු. ඔහුට පහත සඳහන් අයිතම භාවිතා කිරීම සඳහා හැකියාවක්ද ඇති බව උපකල්පනය කරන්නයි කියලා කියනවා. ආසන්න මිලිලීටර් 5 දක්වා ද්‍රව ප්‍රමාණයක් මැනිය හැකි නිවසේදී භාවිතා කරනු ලබන මිනුම් සරාවක් අසල වෙළඳ සැලක ඇති ඉලෙක්ට්‍රොනික තුලාවක් පාවිච්චි කරන්න පුළුවන්ලු. මුලින්ම අහනවා සෙන්ටිමීටර් 30 කෝදුව භාවිතා කර ඍජුකෝණාශ්‍රාකාර භාජනයේ පරිමාව සෙවීමෙන් ඔහු පරීක්ෂණය ආරම්භ කරා. ඒ සඳහා ඔහු ලබාගත යුතු මිනුම් මොනවද කියලා අහනවා. හරිද? දැන් ඍජුකෝණාශ්‍රාකාර භාජනයක් තියෙනවා. ඍජුකෝණාශ්‍රාකාර භාජනයක පරිමාව හොයන්න මිනුම් තුනක් ගන්න ඕනේ අඩි රූලේ. ඍජුකෝණාශ්‍රාකාර භාජනයක පරිමාව හොයන්න මිනුම් තුනක් අඩි රූලෙන් ගන්න ඕනේ. මොනවද මේ මිනුම් තුන? x1 x2 x3 කියලා ගණ්ඩායි කියනවා. මිනුම් තුන තමයි ඉතින් ඍජුකෝණාශ්‍රාකාර භාජනයක පරිමාව වෙන්නේ දිග පළල උස ගුණ කරලානේ. එහෙනම් දිග පළල උස දිග පළල උස කාට හරි ඔය තුන මේ මාරු කරලා ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ දිග පළල උස නැතුව පළල දිග උස එහෙම මේ ඔය තුන මාරු වුණාට ගැටලුවක් නැහැ. හැබැයි එහෙම මාරු කරොත් මේ ඊළඟ කොටස් වල අහනකොට ඒ ඕගොල්ලෝ ලියලා තියෙන ඒවත් එක්ක තමයි උත්තරේ ලියන්න වෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ එක්කෙනෙක්ගෙන් කොපි කරලා ඉතුරු කොටස් තව එක්කෙනෙක්ගෙන් කොපි කරලා හරියන්නේ නැහැ. කොපි කරනවා නම් එක්කෙනෙක්ගෙම තමයි කොපි කරන්න වෙන්නේ. නැත්නම් මේ ස්ට්‍රක්චර් එකේ වරදිනවා. රෝමිලකන් දෙකේ ඉහත සඳහන් මිනුම් තුන ගැනීමට සාමාන්‍ය සෙන්ටිමීටර් 30ක කෝදුවක් භාවිතා කිරීමේදී ඉන් එක් මිනුමක නිර්වද්‍යතාවය අඩු වෙන්න පුළුවන්ලු. ඒකට හේතුව මොකක්ද කියලා අහනවා. හරිද? දැන් මේක ඇත්තටම මෙයාගේ උස කියනවට වඩා වඩාත්ම සුදුසු වචනේ මෙයාගේ ගැඹුර කියන අදහස. මොකද අභ්‍යන්තර පරිමාවනේ අපි වනින්න ඕනි. ගැඹුර කියන අදහස. දැන් දිග පළල මනිද්දි නම් ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අපි බාහිරින් උඩින් මනින නිසා. හැබැයි ඉතින් අර අඩිරූල පාවිච්චි කරලා ගැඹුර මනිනකොට අපි කරන්නේ ඒ භාජනයේ ගැඹුර මනිද්දි හරිද? දැන් ගැඹුර මනිද්දි අපි අර අඩිකෝදුව පෘෂ්ඨය උඩ මෙහෙම තියන්න වෙනවා. හරිද? පෘෂ්ඨය උඩ තියලා තමයි අපි ගැඹුර මනින්න ඕනේ. හරිද? මේ විදිහට තියලා 15 මට්ටමට එනකන් තියලා එතන ඉඳන් තමයි අපි ගැඹුර මනින්නේ පාඨාංක කියවල. මෙතන ගැටලුව තමයි දැන් දිග පළල මනිද්දි නම් ප්‍රශ්නයක් නැහැ. අර බිඳුව සමපාත කරන්න පුළුවන්. ඉතින් දිග පළල මනිද්දි බිඳුව සමපාත කරන්න පුළුවන්. හරිද? බිඳුව සමපාත කරන්න පුළුවන්. හැබැයි ගැටලුව තමයි මෙන්න මේගොල්ලන්ගේ තියෙනවා බිඳුවයි මේ අඩිකෝදුවේ ධාරය අතර පොඩි පරතරයක්. දැන් මීටර රූලේ ඕක නෑ. මීටර රූලේ බිඳුවෙන්ම තමයි පටන් ගන්න තියෙන්නේ. දැන් මේක බිඳුව නෙමෙයි අර ගෙවීම වළක්ව ගන්න ඕන නිසා අර බිඳුවයි ධාරය අතර පොඩි පරතරයක් තියෙනවා. හරිද? අන්න ඒ පරතරය නිසා අපේ ගැඹුර වෙනස් වෙන්න පුළුවන්. ගැඹුර මනින පාඨාංකය වෙනස් වෙනවා. වර්ධින්න පුළුවන්. මොකද අපි මේ පරතරය හරියටම දන්නේ නැහැ. ඒතර අපි මෙයාව
පතුලේ ගෑවුවට පස්සේ බිඳුව නෙමෙයි ගෑවිලා තියෙන්නේ අඩිකෝදුවේ ධාරේ. අඩිකෝදුවේ ධාරේ නෙමෙයි බිඳුව කියන්නේ. අඩිකෝදුවේ ධාරේ නෙමෙයි බිඳුව කියන්නේ. අන්න එහෙම ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ගැටලුවක් මතුවෙනවා. එතකොට මෙතන දෝෂයක් සිද්ධ වෙනවා. දෝෂය තමා මීටර් කෝදුවේ මනිද්දී ওই පාඨාංග තුනෙන් ගැඹුර මනිනකොට පොඩි ගැටලුවක් මතුවෙනවා. ගැඹුර එහෙම නැත්නම් උස මනිද්දී ගැටලුවක් මතුවෙනවා. ඒකට හේතුව මීටර් රූලේ නෙමෙයි මොකද්ද මේ අඩිකෝදුවේ ශුන්‍ය සලකුණ සහ ධාරය අතර පරතරයක් තිබීම. හරිද? ධාරය බිඳුව නොවීම. හරිද? ශුන්‍ය සලකුණ සහ ධාරය අතර පරතරයක් තිබීම. හරිද? එහෙනම් ගැටලුව තමා දෝෂ මතුවෙන්නේ ගැඹුර මනිද්දී අදාළ මිනුම කුමක්ද කියලා අහනවා. ගැඹුර උස එහෙම නැත්නම් ඕකේ අර උඩ දාපු සංකේතය දාන්නත් පුළුවන්. x3 කියලා මම අරගත්ත ගැඹුරට. ඒතකොට x3 කියලා ලියන්නත් පුළුවන්. හරිද? මිනුම ගැඹුර ඒකට හේතුව තමා අඩිකෝදුවේ ශුන්‍ය සලකුණ සහ ධාරය අතර පරතරයක් තිබීම. හරිද? එහෙම නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. අඩිකෝදුවේ ශුන්‍ය සලකුණ පතුල ස්පර්ශ නොකිරීම වගේ අදහසක් ලියන්න පුළුවන්. ඕක අනිත් පැත්තට වනින්නත් බෑ. ඒ කියන්නේ සෙන්ටිමීටර් 30න් පස්සෙත් අර ગેප් එක තියෙනවා. 30න් පස්සෙත් ඔය පරතරය තියෙනවා. හරිද? ඊළඟ කොටසේ අහනවා B කොටසේ ඉන්පසු ඔහු ගල හොඳින් සෝදා වියලා එක රූපයේ පෙනෙන පරිදි භාජනය තුල තිබ්බලු. ඉන් අනතුරුව මිනුම් සරාව භාවිතා කර මනින ලද ජල ප්‍රමාණයකින් භාජනයේ ඉතිරි පරිමාව කට දක්වා පිරෙව්වේ නම් එසේ මෙන එකතු කරගත් ජලයේ පරිමාව V කියලා අරගන්නලු. අපෙන් අහනවා ගලයේ පරිමාව V නෝට් සඳහා ප්‍රකාශනය. මේ බලන්නකො. ගලයේ පරිමාව V නෝට් සඳහා ප්‍රකාශනයක් අහන්න. හරිද? එහෙනම් V නෝට් අරගන්න පුළුවන් කොහොමද? භාජනයේ පරිමාව වෙන්නේ x1 x2 x3 නේ. දිග පළල උස ගුණිතනේ. ඔය භාජනයේ පරිමාවෙන් අපි අඩු කරන්න ඕනේ නේද? ඉතුරු ටික අර ගලයි ඉතුරු ටිකේ තියෙන වතුරනේ. අන්නේ ජල පරිමාව අඩු කරන්න ඕනේ. එහෙනම් ගලයේ පරිමාව වෙන්නේ x1 x2 x3 ඍණ v කියලා. x1 x2 x3 ඍණ v කියලා. ඊට පස්සේ අපෙන් අහනවා එකම පරිමාව සහිත එහෙත් පටු කටකින් යුත් දෙක රූපයේ පෙන්වා ඇති ආකාරයේ භාජනයක් තෝරා ගැනීමට හැකියාවක් ඇතනම් පරීක්ෂණය සඳහා එවැනි භාජනයක් තෝරා ගැනීම වාසිදායක වන්නේ ඇයි කියලා අහනවා. හරිද? දැන් මේක වාසී කියලාම දෙන නිසා වාසි වලට හේතුවක් තමයි හොයන්න ඕනේ අපි. දැන් වාසිදායක වන්නේ ඇයි කියලා නේ අහන්නේ. එහෙනම් ඒගොල්ලෝ පිළි අරන් තියෙනවා ඔය දෙවෙනි භාජනේ වාසී කියලා. එහෙනම් අපි හිතන්න ඕනේ ඇයි වාසි වෙන්න පුළුවන් හේතුව. එන පළවෙනි එක්කෙනාගේ මොනවද දෝෂ ප්‍රායෝගිකව දෙවෙනි එක්කෙනාගේ මොනවද ඇති වෙන්න පුළුවන් ගැටලු. ඒතර වාසියක් වෙනවා නැත්නම් මොකක් හරි දෝෂයක්. දෝෂයක් අඩු වෙලා ඇතිනේ. මේ බලන්න. දැන් භාජනයේ පරිමාව වෙනස් දිනනවද? නෑ. භාජනයේ පරිමාව සමානයිලු. ගලත් එකම ගලනේ දාන්නේ. ඔය තියෙන විදිය තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. හැබැයි ඉතින් ගැටලුවක් නෑ. මේ ගැටලුවක් නෑ. අර උඩ සංසිද්ධියම අරගන්න පුළුවන්. කිසි ගැටලුවක් වෙන්නේ නෑ. ඉතුරු කොටස වතුරෙන් පුරවන්න පුළුවන්. V නෝට් ජල කඳක් අරගෙන පුරවන්න පුළුවන්. හැබැයි මතුවෙන ගැටලුව තමයි මෙන්න මෙහෙම. දැන් ওই පළවෙනි රූපේ තියෙන්නේ ටිකක් පළල වැඩි භාජනයක්. ටිකක් පළල වැඩි භාජනයකට තමයි අර ගල් කැටේ දාලා තියෙන්නේ. දෙවෙනි රූපේ තියෙන්නේ පළල අඩු උස වැඩි භාජනය. පළල අඩු උස වැඩි භාජනය. ඒකට තමයි ඔය ගල් කැටේ දාලා තියෙන්නේ.
මේකේ මෙහෙමයි වෙන්නේ. අපි මේකට වතුර පුරවනවා. වතුර භාජනයේ කටෙන් ඉහළට ජලය එනවා. හරිද? ඒක කට ගාව නතර වෙන්නේ නැහැ. කටෙන් ඉහළට එනවා. මෙතනත් ජලය පුරවද්දී එයාගේ කට ගාවට විතරක් ඇවිල්ලා නතර වෙන්නේ නැහැ. කටෙන් ඉහළට ජලය ටිකක් එනවා. ඒකට හේතුව පෘෂ්ඨඝාතතිය කියලා ඕගොල්ලෝ එළවලු කියනවා. හරිද? කටෙන් ඉහළට යම් ජල ප්‍රමාණයක් එනවා. හැබැයි බලන්න මෙන්න මේ පළවෙනි භාජනයේ කටෙන් ඉහළට එන ජල ප්‍රමාණය අර වර්ගඵලය වැඩි නිසා වැඩි. දෙවෙනි භාජනයේ කටෙන් ඉහළට එන ජල ප්‍රමාණය අඩුයි. ඒතර අපි ජලය මනින්නේ ඔය උඩට යන කොටසත් එක්ක. හැබැයි අපි භාජනයේ පරිමාව මනින්නේ අර කට ගාවට වෙනකන් විතරයි. භාජනයේ පරිමාව මනින්නේ කට ගාවට වෙනකන් විතරයි. හරිද? එතකොට මෙතන දෝෂයක් මතුවෙනවා. මෙතන දෝෂයක් මතුවෙනවා. අපි භාවිතා කරලා තියෙන ජල පරිමාව ඇත්ත පරිමාවට වඩා වැඩි. ඒ වැඩි ප්‍රමාණය තමයි මේ කටෙන් ඉහළට ගිහිලා තියෙන්නේ. ඒතර ඒක තමයි දෝෂය. හැබැයි ඒ දෝෂය දෙවෙනි රූපේ අඩුයි නේද? මෙන්න මේ ටික දෝෂයක්. මේ ටික දෝෂයක්. දෙන්නගෙම දෝෂය තියෙනවා. නමුත් දෙවෙනි රූපේ දෝෂය අඩුයි. හරිද? එහෙනම් උත්තරේ දෙවෙනි රූපේ වාසි වෙන්න හේතුව ඕක. හේතුව තමයි භාජනයේ කටෙන් ඉහළට යන ජල පරිමාව අඩුවීම. හරිද? භාජනයේ කටෙන් ඉහළට යන ජල පරිමාව අඩුවීම. මේකට හේතුව පෘෂ්ඨඝාතතිය. පෘෂ්ඨඝාතතිය. හරිද? භාජනයේ කටෙන් ඉහළට යන ජල පරිමාව අඩුවීම. හරිද? ඊට පස්සේ C කොටසේ ගලෙහි ඝනත්වයේ සෙවීම සඳහා ඔහු විසින් ගත යුතු අනෙක් මිනුම කුමක්ද කියලා අහනවා. දැන් මේකෙන් V නෝට් හොයාගෙන තියෙන්නේ ගලේ පරිමාව හොයාගෙන තියෙන්නේ. ඝනත්වය හොයන්න පරිමාව විතරක් මදිනේ. ඝනත්වය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාවනේ. එහෙනම් අපි අරගන්න ඕනේ අනෙක් මිනුම තමයි ගලෙහි ස්කන්ධය. ගලෙහි ස්කන්ධය. අනෙක් මිනුම තමයි ගලෙහි ස්කන්ධය. එනයින් ඉහත දක්වා ඇති සංකේත ඇසුරින් ගලෙහි ඝනත්වය D නෝට් සඳහා ප්‍රකාශනයක් ලියන්නලු. දැන් අර ස්කන්ධ P කියලා අරගන්නයි කියලා කියනනේ. අනිත් එක්කෙනා තමයි ගලේ ස්කන්ධය. ස්කන්ධය අපිට P කියලා අරගන්නයි කියලා කියනවා. P කියලා අරගන්නයි කියලා කියනවා. එහෙනම් අපිට අරගන්න පුළුවන් ගලේ ඝනත්වයේ D නෝට් ස්කන්ධ බෙදීම පරිමාව. ස්කන්ධය P ඕක බෙදීම පරිමාව වෙන්නේ x1 x2 x3 ඍණ v. කාට හරි ඕනනම් අර දෙවෙනි ගන්න ඕනේ අනිත් මිනුම විදිහට ගලේ බර කියන එක අරගන්නත් පුළුවන්. හරිද? ගලෙහි බර. හරිද? මේ ගලේ ස්කන්ධය එහෙම නැත්නම් ගලෙහි බර අරගන්න පුළුවන්. එතකොට බර අරගත්තොත් ඝනත්වයට දානකොට P බෙදන්න වෙනවා විරුද්ධ චතුරණේ. එතකොටනේ බර G ගෙන් බෙදුවාම ස්කන්ධ එන්නේ. ඒකෙන් බෙදලා තමයි පරිමාවෙන් බෙදන්න වෙන්නේ. x1 x2 x3 ඍණ v කියලා. හරිද? එතකොට ස්කන්ධ කියලා නම් අරන් තියෙන්නේ දෙවෙනි කොටසට උත්තරේ මේක වෙන්න ඕනි. බර කියලා නම් අරන් තියෙන්නේ දෙවෙනි කොටසට උත්තරේ මේක වෙන්න ඕනි. මම ඒක හරි සරල ගානක්. සරලයි කියන්නේ අර එන පොඩි ප්‍රායෝගික කරදර ටිකක් තියෙනවා. ඊට පස්සේ D කොටසට ගියොත් ඉහත පරීක්ෂණයෙන් ඔබ ලද මිනුම දැනුම භාවිතා කර ඉහත පරීක්ෂණයෙන් ඔබ ලද දැනුම භාවිතා කර තුන රූපයේ පෙන්වා ඇති සමතලා පොළොවක් මත පිහිටා ඇති විශාල ගලක ස්කන්ධය නිමානය කිරීමට ඔබට අවශ්‍යව තියෙනවලු. සමතලා පොළොවක් මත තියෙන පොළොව ෆ්ලැට් සමතලාව තියෙනවයි කියලා කියනවා. සමතලා පොළොවක් මත තියෙන ගලක ස්කන්ධය නිමානය කරන්න අවශ්‍යව තියෙනවලු. දන්නා ඕනෑම පරිමාවක් සැක ලී පෙට්ටි සෑදීමේ සහ
දන්නා ප්‍රමාණයන්ගෙන් යුත් ලී ව්‍යුහයන් සෑදීමේ හැකියාවක් ඔයාට තියෙනවලු. අපිට තියෙනවලු ලී පෙට්ටියක් හදන්න හැකියාවකුත් තියෙනවලු ලී ව්‍යුහයක් හදන්න හැකියාවකුත් තියෙනවලු. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඔබට සපයා ඇති බවත් ජලය වෙනුවට සිහින් වැලි අවශ්‍ය තරම් ප්‍රමාණයක් ඇති බවත් උපකල්පනය කරන්නලු. හරි මේ බලන්නකෝ. හරි. අපෙන් අහනවා ගලේ පරිමාව සෙවීම සඳහා ඔබ යෝජනා කරන ක්‍රමයක ප්‍රධාන පියවර ලියන්නලු. රූල් 3ක් විතර අහනවා කියන්නේ සාමාන්‍ය පියවර 3ක් විතර අහනවා කියන අදහස. අපිට දැන් ගලේ පරිමාව හොයන්න මෙයා ගලේ දිග මැනලා පළල මැනලා උස මැනලා හරියන්නේ නැහැ. මොකද මේක අක්‍රමවත් හැඩයක් තියෙන ගලක්. ඒතකොට ගලේ හැඩය අක්‍රමවත් නම් දිග පළල උස මැනලා පරිමාව හොයන්න බෑ. දිග පළල උසෙන් පරිමාව හොයන්න බෑ. අපිට උඩ කියනවා අපිට ඇතිවෙන්න ලී දීලා තියනවලු ලොකු පෙට්ටියක් හදන්න. ඒ වගේම පොඩි ලී ව්‍යුහයක් හදන්නත් අවකාශය තියෙනවලු. හරිද? සිහින් වැලිත් අවශ්‍ය තරම් තියෙනවලු. වැලිත් ඇති වෙන්න දීලා තියෙනවා. දැන් අර කලින් ගලේ පරිමාව හෙව්වේ කොහොමද? කලින් ගලේ පරිමාව හෙව්වේ භාජනයකට භාජනයේ පරිමාව මැනලා ඒ භාජනයට අපි වතුර දැම්මා ගල දාලා. භාජනයේ පරිමාව මැනලා ඒකට ගල දැම්මා ගල දාලා වතුර දැම්මා. ගල දාලා වතුර දැම්මා. එතකොට භාජනයේ පරිමාව හෙව්වා දාපු වතුර ටික හෙව්වා අඩු කරාම ගලේ පරිමාව ආවා. එහෙනම් මේකෙත් ඒ කන්සෙප්ට් එක යන්නේ. එහෙනම් අපිට භාජනයක් ඕනේ. දැන් ඒක කලේ නම් භාජනය හදලා භාජනය ඇතුළට ගල දාපු එක. දැන් මේක එහෙම බෑනේ. භාජනය හදලා භාජනය ඇතුළට ගල දාන්න බෑ. දැන් කලින් එකේ අපි කරේ භාජනය හදලා භාජනය ඇතුළට ගල දාපු එක. දැන් මේක ඒක හරියන්නේ නැහැ. මේක ගල වෙනස් කරන්න බෑ. ගල තියෙන්න ඕනේ. එහෙනම් අපි කරන්නේ ගල මැදි වෙන විදිහට භාජනය හදනවා. දැන් මේක පතුලට මුකුත් ගහන්න ඕනේ නැහැ. ව්‍යුහයක් හදනවා ගල මැදි වෙන විදිහට. ඔහොම ඍජුකෝණාශ්‍රාකාරව ව්‍යුහයක් හදනවා. ලී ඇති වෙන්න දීලා තියෙන නිසා ඍජුකෝණාශ්‍රාකාර ව්‍යුහය මම මේ පැත්තෙන් බැලුවාම පේන විදිහ අඳින්නේ. ක්‍රමයාගේ මේ පැත්තට ගිහිල්ලා ඔහොම ත්‍රිකෝණාශ්‍රාකාර ව්‍යුහයක් හදනවා. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක වෙන්නේ. ගල මැදි වෙන විදිහට ත්‍රිකෝණාශ්‍රාකාර ව්‍යුහයක් හදනවා. ඊට පස්සේ ආට මතක ඇති අර කලින් වතුර එකතු කළේ මිලිලීටර් 5 පොඩි භාජනයකින්. මිලිලීටර් 5 ගෙදර තියෙන පොඩි මිනුම් සරාවකින් තමයි වතුර එකතු කළේ. මිලිලීටර් 5 පොඩි මිනුම් සරාවකින්. මොකද අපිට දාන වතුර පරිමාව හොයාගන්න ඕන නිසා. දැන් මේකේ වතුර දාලා හරියන්නේ නැහැ. වතුර හරියන්නේ නැහැ. මේකට දාන්නේ වැලි. ඒතර වැලි පරිමාව හොයාගන්න ඕන නිසා අපිට කුඩා ව්‍යුහයක් ඕනේ දන්න පරිමාව. ඒතර අංක 2ට අපි කරන්නේ කුඩා ව්‍යුහයක් හදා ගන්නවා දන්න පරිමාවක. දන්න පරිමාවක කුඩා ව්‍යුහයක් හදා ගන්න. මොකද අපිට උඩ කියනවා ලී පෙට්ටියක් හදන්න අවශ්‍ය තරම් ලී දීලා තියෙනවලු. ලී ව්‍යුහ සෑදීමේ හැකියාවක් තියෙනවලු. ලී පෙට්ටි සහ ලී ව්‍යුහ හදන හැකියාවකුත් තියෙනවලු. එහෙනම් පළවෙනි එක තමයි ලී පෙට්ටියක් හදනවා ගල මැදි වෙන විදිහට. දෙවෙනි එක දන්න පරිමාවක ලී ව්‍යුහයක් හදා ගන්නවා. ඊට පස්සේ අපි අර
ලී ව්‍යුහය පුරවනවා. දැන් අපිට ලී පෙට්ටිය දිග පළල උස මනින්න පුළුවන් නේ මීටර වලින්. හරිද? ලී ව්‍යුහය පුරවනවා සම්පූර්ණයෙන්ම වැලි වලින්. වැලි වලින් ලී ව්‍යුහය පුරවනවා. ඒ වැලි ගෙනල්ලා මේකට හලනවා. හරිද? ලී ව්‍යුහය වැලි වලින් පුරවලා ඒ වැලි ගෙනල්ලා මෙතනට හලනවා. එතකොට අපිට භාජනයේ පරිමාව හොයාගන්නත් පුළුවන්. වැටෙන වැලි පරිමාව හොයාගන්නත් පුළුවන්. එහෙනම් ඊළඟට කරන්නේ භාජනයේ පරිමාවෙන් වැටෙන වැලි පරිමාව අඩු කරනවා. එහෙනම් ඉතුරු පරිමාව තමයි මේ ගලේ පරිමාව වෙන්නේ. ඉතුරු පරිමාව තමයි ගලේ පරිමාව වෙන්නේ. හරිද? එහෙනම් ලියාගන්න පියවරවල් තුන පළවෙනි පියවර ගල මැදි වෙන විදිහට ගල මැදි වෙන ලෙස ගල මැදි වෙන ලෙස දිග පළල උස දන්නා ලී පෙට්ටියක් සාදා ගන්න. ගල මැදි වෙන ලෙස දිග පළල උස දන්නා ලී පෙට්ටියක් සාදා ගන්න. දෙවෙනි එක පරිමාව දන්නා කුඩා ලී ව්‍යුහයක්ද සාදා ගන්න. පරිමාව දන්නා කුඩා ලී ව්‍යුහයක්ද සාදා ගන්න. පරිමාව දන්නා කුඩා ලී ව්‍යුහයක්ද සාදා ගන්න. ඊට පස්සේ ලී පෙට්ටිය සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි ලී පෙට්ටිය සම්පූර්ණයෙන්ම පිරෙන පරිදි පරිමාව මැනගනිමින් වැලි එකතු කර පරිමාව මැනගනිමින් වැලි එකතු කර පරිමාව මැනගනිමින් වැලි එකතු කර ලී පෙට්ටියේ පරිමාවෙන් එකතු කළ වැලි පරිමාව අඩු කරන්න. ලී පෙට්ටියේ පරිමාවෙන් එකතු කළ වැලි පරිමාව අඩු කරන්න. හරිද? එකතු කළ වැලි පෙට්ටියේ පරිමාවෙන් එකතු කළ වැලි පරිමාව අඩු කරන්න. හරි. ඊට පස්සේ ප්‍රමිලකන් දෙකේ අහනවා D කොටසේදී ඉහත D යටතේ දී ඇති ද්‍රව්‍ය භාවිතා කර වැලි පරිමාව මැනීම සඳහා කුමන ආකාරයේ මිනුම් උපකරණයක් තනාගත හැකිද කියලා අහනවා. මෙන් මේ හදාගත්ත එක ගැන අහන්නේ හදාගත්ත එක ගැන අහන්නේ.
හරිද? මොකද්ද එකතු කරන වැලි පරිමාව මනින්න අපි හදාගත්ත මිනුම උපකරණේ? දන්න පරිමාවකින් යුක්ත ලී ව්‍යුහයක්. මේ තියෙන්නේ දන්න පරිමාවකින් යුක්ත ලී ව්‍යුහයක්. ඒතොර ඕකේ රෝමි ලක්ෂණ දෙකට උත්තරේ එන්න ඕනි දන්නා පරිමාවක් ඇති ලී ව්‍යුහයක්. හරිද? ඒක අර දන්නා පරිමාවක් කියන එක හරි වැදගත් නේ. දන්නා පරිමාවක්. ඊට පස්සේ රෝමි ලක්ෂණ 3 ගලේ ස්කන්ධය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය අනෙක් භෞතික රාශිය අහනවා. දැන් ගලේ පරිමාව දන්නවනේ. දැන් මෙතන ගලේ පරිමාව දන්න. ගලේ පරිමාව හරි දැනගන්න පුළුවන්. ගලේ ස්කන්ධය නිර්මාණය කරන්න අවශ්‍ය කරන අනෙක් භෞතික රාශිය. දැන් ස්කන්ධය ඕනේ. ගලේ ස්කන්ධය ඕනේ. අපි දන්නවා ස්කන්ධ බෙදීම පරිමාව තමයි ඝනත්වය කියන්නේ. එහෙනම් ඝනත්වය හොයාගත්තා නම් පරිමාවෙන් ගුණ කරලා ස්කන්ධය අරගන්න පුළුවන්. එහෙනම් ස්කන්ධ ඕනේ. ඒකට අනෙක් රාශිය තමයි ගලේ ඝනත්වය. ගලේ ඝනත්වය. අවශ්‍ය කරන අනෙක් රාශිය තමයි ගලේ ඝනත්වය. ඊට අවසාන කොටස ඉහත D තුනෙහි දැක්වූ රාශිය, ඒ කියන්නේ ඝනත්වය මැනීමට ක්‍රමයක් යෝජනා කරන්නලු. හරිද? අපි මොකද කරන්නේ? ගලේ ඝනත්වය මනින්න ක්‍රමයක් අපි ඝනත්වය කලින් කොටසක හෙව්වනේ. අර උඩ අපි ගලේ ඝනත්වය හෙව්වනේ C ABC කොටස් වලදී. ABC කොටස් වලින් එකකදී C කොටසදීනේ. ABC කොටස් වලදී ගලේ ඝනත්වය හෙව්වනේ ගල් කෑල්ලක ඝනත්වය. එහෙනම් ඒ විදිහටම ගලේ ඝනත්වය හොයන්න පුළුවන්. හොයන්න කොහොමද? අපි මේකෙන් ගල් කොටසක් කඩා ගන්නවා. අන්න ඒ කඩාගත්ත ගල් කොටසේ ඝනත්වය හොයනවා. අරගත්ත ගල් කොටසේ ඝනත්වය හොයනවා. කුඩා ගල් කොටසක් අරගෙන ඒකේ ඝනත්වය හොයනවා. අර A B C ක්‍රමවලදී අරගත්තා වගේ. C ක්‍රමයේදී තමයි ගලේ ඝනත්වය හෙව්වේ. හරිද? එහෙනම් උත්තරේ ලියා ගන්න රෝමි ලක්ෂණ 4ට රූල් දෙකක් දීලා තියෙනවා කියන පියවර දෙකක් වගේ අහන්නේ. හරිද? පියවර දෙකක් වගේ. ඒතොර උත්තරේ ලියා ගන්න වෙන්නේ පළවෙනි පියවර ගලෙන් කුඩා කොටසක් කඩා ගන්න. ගලෙන් කුඩා කොටසක් කඩා ගන්න. ඒක දෙවෙනි පියවර ඉහත ABC ක්‍රමයට එහි ඝනත්වය සොයා ගන්න. ක්‍රමේ ලියන්න ඕනේ ලොකු විස්තර දාලා ක්‍රමේ උඩ කතා කරලා තියෙනවා. එහෙනම් ABC ක්‍රමය කියලා කිව්වනම් ඇති. ABC කොටස් වල තියෙන ක්‍රමයට ගලේ ඝනත්වය ලියා ගන්න. ගලෙන් කුඩා කොටසක් කඩා ගන්න ඉහත ABC ක්‍රමයට ගලේ ඝනත්වය සොයා ගන්න. ABC ක්‍රමයට ගලේ ඝනත්වය සොයා ගන්න. හරිද? ඒක හරිය සරලයි ස්ට්‍රක්චර් දෙක. දැන් වෙලාව 8:06යි විනාඩි 10ක ඉන්ටර්වල් එකක් අරගෙන 8:16ට එන්න.